ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. කොවිඩ් සටනින් දෙවියන් පැරදුනා කියලා දාර්ශනිකයෝ කියන්න පටන් ගත්තා. දෙවියන් පැරදුනා නම් දෙවියන්ට කොහොමද සලකන්න ඕනේ? ඉන්දියානුවෝ දේව පිළිම පාරට ඇද දමති. මේ කොවිඩ් වසංගතය ආරම්භ වෙච්ච කාලේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල කොවිඩ් දෙවඟන පුදන්න පවා පටන් ගත්ත දේවාල පවා ඇති වුණා. හැබැයි දැන් වෙනකොට මොකද ඇති වෙලා තියෙන තත්ත්වය අද මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා. මෙතෙක් Taman ඉමහත් භක්තියෙන් ඇදහූ දේව පිළිම කුණු කසල මෙන් පාරට විසිකිරීමට ඇතැම් ඉන්දියානුවන් කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. රටපුරා කොවිඩ් වසංගතයේ බිහිසුණු ලෙස ව්‍යාප්තව පවතින ලක්ෂ ගණනින් ඊට ගොදුරු වන තත්ත්වයකදී මැටි පිළිමවලින් පිළිසරණ යැදීමෙන් පළක් නැති බව ඔවුන්ට හේතු යාම ඒකට හේතුවයි කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි පහුගිය සතියේදී වාර්තා වුණා ගව මුත්‍රපානය කරනවා, ගොම ඇඟේ ගා ගන්නවා ඒ ඉන්දියානුවන් මේ වසංගතයෙන් මිදීම සඳහා. හැබැයි දෙවියන් මිතුරකයි සිතා බුද්ධිය මරා දැමීම හෝ බුද්ධිය මිතුරකයි සිතා දෙවියන් මරා දැමීම මේ දෙකම නොකළ යුතුයි කියන තැන සිට අපි සූදානම් අද පත්තරමේන්තුව ආරම්භ කරන්න. ලෝකයේ තත්ත්වය කොහොමද? ඉන්දියාව තමයි තවදුරටත් ලෝකයට අසුබ පෙරනිමිති මවන්නේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව අද දවසෙත් වාර්තා කරන්න පුළුවන් ඊයේ දවස තුළ වාර්තා වෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,29,850යි. එයින් 2,81,860ක්ම ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ ආසාදිතයන්. ඊළඟට මරණ ඊයේ දවසට 9,437ක් වාර්තා වෙනවා. එයින් 4,092ක්ම වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. ගෝලීය තත්ත්වය ගත්තොත් ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව 16 කෝටිය ඉක්මවා ගිහිල්ලා දැන් ගොඩක් කල්. ඒ කිව්වේ 16 කෝටි 37 ලක්ෂ 1,210ක් ගෝලීය ආසාදිතයන් වාර්තා වෙනවා. මරණ 33,92,801ක් වාර්තා වෙනවා ලොව පුරා. ලෝකේ තත්ත්වය ඔහොමයි. එතකොට ලංකාවේ තත්ත්වය කොහොමද? අද උදෑසන 4 සිට මුළු දිවයිනටම බලපෑත්වෙන පරිදි පැනවා තිබූ සංචරණ තහනම ඉවත් වුණා. හැබැයි එහෙමුණා කියලා ඔබට එළියට යන්න පුළුවන්ද? රස්සාවට යන්න පුළුවන්ද? පළාත් අතර සංචරණයට ඉඩකඩ තියනවද? මේ කාරණා පිළිබඳ සමහර විට සාක්ෂරතාව දියුණු වුණත් අපිට සමහර ප්‍රවෘත්ති නිවේදනවල තියෙන ගැටලු සහගත තැන් පරස්පර තැන් ඇති. ඒ නිසා මේ කාරණා පිළිබඳව අද පුවත් සිරස්වල විමසන්නත් කලින්ම පැහැදිලි කරගන්නට අපි කල්පනා කරනවා. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙන්න උදේ පාන්දරම අපි කල්පනා කරනවා. නිෂ්පාදක මණ්ඩලයේ සූදානම් ඇති. ඔව් ජෙනරාල්තුමනි සුබෝදෑසනක් ආයුබෝවන් ඔබතුමන්ට. දුරකථන සම්බන්ධතාව අපි නැවත ගොඩනගා ගනිමු. ඔව් ජෙනරාල්තුමනි ආයුබෝවන් සුබෝදෑසනක් ඔබතුමන්ට. දිනුෂ සුබෝදෑසනක් ආයුබෝවන්. ඔව් කාරණා කීපයක් කෙටියෙන් ඉතාමත්ම ඉක්මනින් පැහැදිලි කරගන්න කැමතියි ජෙනරාල්තුමනි. දත්ත සහ යාවත්කාලන කිරීම වලට කලින් මම කැමතියි දැනගන්න දැන් අද උදෑසන 4න් අවසන් වුණා දිවයිනට බලපවත්වපු සංචරණ සීමා. හැබැයි දැන් අපිට එළියට යන්න පුළුවන්ද? මොකද්ද දැන් පවතින තත්ත්වය ජෙනරාල්තුමනි? දැන් මෙහෙමයි ඔබ දන්නවා අපි බ්‍රහස්පතින්දා සවස් භාගයේ රාත්‍රී 11 ඉඳලා අද උදෑසන 4 දක්වා මුළු දිවයිනටම බලපවත්වන පරිදි සංචරණ සීමාවක් ඇති කරා හුදේකලා භාවයෙන් නැත්නම් ඒකට කියනවා නිරෝධන ඇඳිරි නීතියක් වගේ දෙයක්. ඒ අද උදෑසන 4ට ඉවත් වුණා මුළු දිවයිනෙම ඉවත් වුණා. ඒ වුණත් අද රාත්‍රියේ 11 සිට පසුදින 4 දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා මේ මාසේ 31 වෙන දක්වා කාලය දක්වා සංචාරණය මේ පසුගිය දවස් 3 තිබ්බ විදියට අත්‍යවශ්‍ය සේවාන් හැරුණකොට කිසිදු කෙනෙකුට ගමන් කිරීමට නොහැකි ආකාරයක සංචාරණ සීමාවක් අපි පනවලා තිබෙනවා. ඒක තවදුරටත් අද පටන් ක්‍රියාත්මක වෙනවා. ඒත් එක තමයි අපි පළාත් අතර සංචාරණ සීමාවක් පැනුවා. පළාත් අතර ගමන් කිරීමට හැකියාවක් නැහැ කියලා. එයත් මේ මාසේ 31 වෙනිදා දක්වා ඒ ආකාරයෙන් කියන්නේ පළාතේ ඇතුළේ විතරයි ගමන් කරන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් පළාතින් පිටතට ගමන් කිරීමට හැකියාවක් නැහැ අත්‍යවශ්‍ය සේවාන් හැරුණු කොටගෙන. ඒ වගේම තමයි අද තිබ්බා අර ඩෙන්ටිටි කාඩ් නම්බරයක් දීලා තිබ්බා ඔත්තේ සහ රෙට්ටේ ඩෙන්ටිටි කාඩ් ඒවා. දැන් අද දිනේ ඇවිල්ලා දිනේ 17 වෙනිදා අද කඩේකට බඩු ගන්න යනවා නම් නැත්නම් අනිත් දේවල් වලට යනවා නම් මේ shopping යනවා නම් පහසුවෙන් කිව්වොත් එවැනි දේවල් වලට නිවසකින් යන්න හැකියාව තිබෙන්නේ අර කිව්වා වගේ දක්වලා තිබ්බ එක් පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඇවිල්ලා අර ඔත්තේ දිනයක් අද ඇවිල්ලා 17 වෙනිදා ඒ කියන්නේ ඩෙන්ටිටි කාඩ් එකේ අවසන් නම්බර වල ඔත්තේ අංක තිබෙන
කට්ටියට පමණයි. හෙට දිනේ තමයි අර ඉරට්ට අංක තිබෙන කට්ටියට 18 වෙනිදා හෙට ගමන් කිරීමට හැකියාවක් තිබෙන්නේ. ඔව්. ඉතින් මේ ආදි වශයෙන් තමයි විශේෂ සංචාරන සීමාවන් පනවලා තිබෙන්නේ. එතකොට ජෙනරාල්තුමනි දැන් අද වන විට එහෙම නැත්නම් අද සිට ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික අංශය වේවා රාජ්‍ය අංශය වේවා අත්‍යවශ්‍ය සේවා විතරද? එහෙම නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ පෞද්ගලික අංශය වැඩ කරන හැම කෙනෙක්ටම වැඩට යන්න පුළුවන්ද? රාජ්‍ය අංශය වැඩ කරන හැම කෙනෙක්ටම කිසිම මේ දිනුෂා කිසිම හැමතැනකම යන්න බෑ. අපි මුලින් ඉඳලා කියලා තියෙනවා රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන්ට අපි දැනුම් දීලා තියෙනවා තමුන් අවම සංඛ්‍යාවන් පවත්වගෙන යන්න කියලා සේවය. අන්න ඒ දැනුම් දුන්න කට්ටිය පමණයි ගමන් කර යුත්තේ. ඒක සමහර ආයතන තුනෙන් එකක්. දැන් අපි හමුදාවන් ගත්තොත් තුනෙන් එකකින් අපි මේවා කරන්නේ. සමහර ආයතන තියෙනවා 25%ක් අගයක්. හතරෙන් එකක අගයකට පවත්වගෙන යනවා. ඉතින් මේ ආයතන ප්‍රධානීන් මේ රටේ තිබෙන තත්ත්වය අවබෝධ කරගෙන තමුන්ගේ ආයතන අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතු සංඛ්‍යාවක් තිබෙනවා. ඒ සංඛ්‍යාව දැන් තේරුම් අරගෙන මේ තත්ත්වය ඉදිරි සති 3 තුල විශේෂයෙන්ම ඉදිරි සති 3ක් මාසයක් වෙනි කාලය තුලදී මේ තත්ත්වය කරගෙන ගියොත් අපිට මේ තත්ත්වයෙන් දැනට තිබෙන මේ බරපතල තත්ත්වය යම්කිසි ආකාරයකට හෝ අඩු කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙයි. ඔව්. ඊටාම සරලව මේ ප්‍රශ්නේ අහන්න මොකද බොහෝ දෙනෙක් අපෙන් මෙහෙම අහන නිසා අපි හිතමු මගේ රස්සාව හඳුන්කూరు ඔතනක. එතකොට මට එළියට යන්න පුළුවන් ද ජෙනරාල්තුමනි? මොකද ඒක අත්‍යවශ්‍ය සේවයක්ුත් නෙවෙයිනේ. මට ඒ වගේ මට්ටමේ අයට මම මේ ඊටාම සරලව යන්න පුළුවන්. තම කාටවත් යන්න එපයි කියලා දැන් නැහැ රැකියාවකට. ඔව්. රැකියාවකට යෑමට හැකියාවක් මේ අත්‍යවශ්‍ය සේවාව කට්ටියට පමණක් නෙමෙයි මේ 125 නැත්තම් තුනෙන් එක තියෙන්නේ. ඕනම ආයතනයක අත්‍යවශ්‍ය කණ්ඩායම විතරක් සහභාගී කරව ගන්න කියලා තියෙන්නේ. අපි කියන්නේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන අනිකුත් සියලුම ආයතන වසා දැමිය යුතුයි කියලා. එහෙම එකක් කිසිම දෙයක් නැහැ. මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි. රටේ තියෙන සියලුම ආයතන පවත්වාගෙන යා හැකි. නමුත් පවත්වාගෙන යන අතර එහි සේවක සංඛ්‍යාව අර කිව්වම වගේ අවම මට්ටකින් තුනෙන් එකක් නැත්නම් හතරෙන් එකක් වගේ ඒ ආයතන සමහරලාට දෙකෙන් එකක් වගේ පවත්වාගෙන යන ආයතනත් ඇති. ඉතින් ඒ වගේ අවශ්‍යතාවය අනුව ආයතන ප්‍රධානියා තමුන්ගේ සේවකයන්ගේ ආරක්ෂාව ගැනත් හිතලා රටේ තමුන්ගේ ආයතනයෙන් කළ යුතු සේවාව ගැනත් හිතලා මේ දෙකම මේ සමබරව තබාගෙන නමුත් ආයතනේ පවත්වගෙන යා යුතුයමයි නම් යුතුයි ඒක පවත්වාගෙන යා හැකි. ඒත් එක තමයි මේ ගොවිතැන් කරන කට්ටියට එහෙම ප්‍රශ්නයක් නැහැ. තුනෙන් එක කතාවක් නැහැ. ගොවිතැන නැත්තම් නැති වෙලා තිබේ සතියක් යද්දි. ඉතින් ගොවිතැන් කරන කට්ටියට අපි කියලා තියෙනවා දැන් හුදකලා භාවයන් තියෙන ප්‍රදේශවල වුණත් සමුන්ට ගොවිතැන් කරගෙන යන්න හැකියාවක් තියෙනවා. කුඹුරට යන්න පුළුවන්, මේ පැත්තට යන්න පුළුවන්. හැබැයි සමහර අය උත්සාහ කරනවා හුදකලා කරපු ගම්මාන වලින් පිටත් ස්ථාන වලට ගිහිල්ලා තමුන් ගොවිතැන් කරන කට්ටියක් ඉන්නවා. ඉතින් පසුගිය දිනක අපි දැක්කා ටීවී එකෙත් ඒ වගේ දෙයක්. ඉතින් ඒ කට්ටියට අපි කියලා දිනවා අවසර දෙන්න කියලා. නමුත් ඒ කට්ටිය විශාල වගකීමක් ගන්න ඕනේ. ඔබ ඉන්නේ හුදකලා භාවයකින් ඔබගේ මේ ගොවිතැන හින්දා වෙනත් රැකියාවලට නෙමෙයි. ගොවිතැන හින්දා ඔබට යන්න අවස්ථාවක් ලබා දීලා දෙන එක අවභාවිතා නොකරන්න ඔබ පොසිටිව්ද නැද්ද කියලා දන්නේ නැති. හොඳයි. පැහැදිලි. ඊටාම පැහැදිලි. ඊළඟ කාරණාව තමයි ජෙනරාල්තුමනි දැන් අද සිට ආරම්භ වෙනවා කියලා ජාතික පුවත්පත්වලත් මේ පිළිබඳ පරස්පර මතපල වෙලා තිබුණා. අර රෝග ලක්ෂණ නොපෙන්වන අය gedara සිට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද සිට ආරම්භ වෙනවා කියලා ඇතැම් පුවත්පත් කියනවා. ඇතැම් පුවත්පත් කියනවා නෑ නෑ ඒක එහෙම වෙන්නේ නෑ කියලා. ඇත්ත තත්ත්වය මොකද ජෙනරාල්තුමනි? මේක ඇත්තටමට ගිය සතියේ සත්‍යාන්තයේ බ්‍රහස්පතින්දා අතිකරු ජනාධිපතිතුමා ප්‍රධානත්ව දරූ කාර්යසාධක බලකායේදී විවිධ විශේෂඥවරුන් විසින් ඉදිරිපත් කරන කාරණයක් අතිකරු ජනාධිපතිතුමා පැහැදිලිව උපදෙස් ලබා දුන්නා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ට මේ සම්බන්ධව නිර්ණයන් හදලා හැකි ඉක්මනින් මේක ක්‍රියාවලියේ යොදවන්න අවශ්‍යතාවය අනුව කියලා. එතකොට ඊයේ සවස් භාගයේත් මම අධ්‍යක්ෂක ජෙනරාල් වරයාට කතා කරාම එතුමා මේ වගේ දෙයක් කරද්දී සෑම පාර්ශ්වයේම සෑම විශේෂඥවරුන්ම ඒ ආයතනවල සාකච්ඡා කරලා තමයි මේ කියන්න ඕනේ. නිකන් එකපාරට කියන්න හැකියාවක් නැහැ. ඉතින් ඕක කරනවා කියලා කෝ අද දිනේ ජනාධිපතිතුමාගේ කාර්යසාධක බලකායක් අධ්‍යක්ෂණක් තිබෙනවා. එහිදීත් නැවත වතාවක් මේක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ සකස් දෙනවා. නමුත් මේක වැරදි අර්ථකථනයක් ගත යුතු නැහැ. මේකේ මේ ඔක්කොම gedara ඉන්නවා කියන කතාවක් නෙමෙයි කියන්නේ. මේකේ ක්‍රම තුනක් තිබෙනවා. ඇවිල්ලා රෝග තත්ත්වය
රෝහලක් තුල ප්‍රතිකාර කර යුතු අයවලුන් සිටිනවා නම් ඒ කියන්නේ විශේෂයෙන්ම අපි බැලුවොත් රෝගී ලක්ෂණ පෙන්නන ඒ වගේම තමුන්ගේ තත්ත්වය ටිකක් අපහසු තත්ත්වයක තියෙන පුද්ගලයන් අනිවාර්යයෙන්ම රෝහලක ප්‍රතිකාර කර යුතුයි. නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා එහෙම මේවා තියෙනවා රෝගී තත්ත්වයන් පෙන්නනවා ඒ තරම් බරපතලක් නැහැ. ඒ කට්ටියට නැහැ වගේ තියෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට නමුත් මේ රෝගී තත්ත්වය පෙන්눔 කරනවා. ඒක උස්සන්න වෙලා නැහැ. නමුත් ඔවුන් සමහරලාට අර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානක ඔවුන් තියාගන්න පුළුවන්. ඊටත් අමතරව තව කණ්ඩායමක් ඉන්නවා මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන යා යුතු තමුන්ගේ නිවසේ තමුන්ට මේක මේ එක වැසිකිලියක් නම් තිබෙන්නේ. තමුන්ට අතර පතර යන තමුන් එක කාමරයක් දෙකක් නම් තිබෙන්නේ. අනිත් අතර පැතර යාම වළක්ව ගන්න නම් තමුන් මේ නිවසේ ඉඳලා බෑ. අනිවාර්යයෙන්ම උත් යන්න වෙනවා නම් අන්න එවැනි කණ්ඩායම් සමහරට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ යෑම සුදුසුයි. මොකද එක වැසිකිලියකින් මේ වැඩේ යන්න පුළුවන්. එතකොට තුන්වෙනි කණ්ඩායම තමයි සමහර අයවරු ඉන්නවා කිසිම රෝගී ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒත් එක්කම තමුන්ට අර කියන පහසුකමුත් තිබෙනවා. ඒකේ හිඳ ප්‍රශ්නයක් නැහැ. වයෝවෘද්ධ කට්ටිය ගෙදර නැහැ. කිසි ප්‍රශ්නයක් නැති කට්ටියට සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඔවුන්ව රෙකමන්ඩ් කරනවා නැත්නම් නිර්දේශ කරනවා ඒ කට්ටියට යන්න අවශ්‍ය නැහැයි කියන. ඉතින් එවැනි කට්ටිය නිවෙස් වල රඳවා ගන්නවා කියන කාරණා තුන යටතේ තමයි සාකච්ඡා කරේ. නමුත් අවසන් වශයෙන් මේ මම කිව්ව දේ සත්‍යයක් නෙමෙයි කියන්නේ මම කියමු කාරණා සාකච්ඡාවේ තිබෙන තුන ඒ යටතේ විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරල්වරයා බොහෝ දුරට අද දිනේදී හෝ හෙට දිනේදී හරියට විය යුත්තේ මොකක්ද කියන එක ඔහු රටටම දැනුම් දෙයි. ඒ කියන්නේ තීරණය සහ විශේෂම ක්‍රමවේදය අර යාන්ත්‍රණයක් හදාගෙන තමයි මේ තීරණය ක්‍රියාත්මක කළ යුතු වන්නේ. ඒ පිළිබඳ අද දවසේදී තීරණයක් ගනිවි කියන කාරණාව ඔබතුමා සඳහන් කරනවා. එතකොට දැන් අපි ගිය සතියේත් වාර්තා කළා යුද හමුදාව සහ සේවා වනිතා ඒකක එකතු වෙලා රෝහලක් හැදුවා කියලා ඒක පවරන්න සූදානම්ද දැන් මේ විදිහට රෝගීන් වැඩි වෙද්දී දෛනිකව රෝගීන් ප්‍රමාණය වැඩි වෙද්දී මම හිතන අවශ්‍යතාවක් දැඩිව තියෙනවනේ ජෙනරාල්තුමනි. ඔව් ඇත්තටම ඒක හෙට දිනේ අපි ලබා දීමට කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒක ශ්‍රී ලංකා යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතාවකින් තමයි සකස් කරනු ලැබුවේ. ඉතින් විශේෂයෙන්ම ඒක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට සහ රෝහලක් අතර පරාසය තිබෙන එකක් ඒකේ තිබෙනවා දැඩි සත්කාර ඒකකේ පවා. ඉතින් අපි කියන්නේ විශේෂයෙන්ම ඔය නිවසක ආකාරයෙන් තියාගන්න හැකියාව නැති වැඩ වයෝවෘද්ධ දෙමාපියන් හරි ඉන්නවනම් අපි අනිවාර්යයෙන්ම විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ කට්ටිය ඉතාමත් හොඳට රැක බලා ගන්න අප තුල. ඔබ දන්නවා හමුදාවන් කරද්දී සාමාන්‍යයෙන් ගොඩක් මහන්සි වෙලා අපි කරනවා. මේක රණවිරුවන් දැඩි වෙහෙසක් දරලා හැදුවේ ඉතාමත්ම සැප පහසුකම් සහිතව මේක හදලා තියෙන්නේ. ඒකින්ද අපි එවැනි කට්ටිය මේ වෙත ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඔව්. අද මව්බිම පුවත්පත ඔබතුමා එක්ක කරපු සාකච්ඡාවක් සමන් ප්‍රියංකර නම්මුනිගේ ඔබ සමග කරපු සාකච්ඡාවක් පළ කරනවා. එතනදී කියනවා ඉදිරි සති දෙක තුල මීටත් වඩා වර්ධනයක් වේවි. අපි ඒක නවදානින් ඉන්නේ කියලා. ඒ කියන්නේ මීට වඩා රෝගීන් වැඩි වෙන්න පුළුවන්, මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් කියන එකද ජෙනරාල්තුමනි? නෑ එහෙම නෙමෙයි. මම කිව්වේ විශේෂයෙන්ම අපි මේ ඉදිරි සති 3 මාස කාලයේ අපිට ඉතාමත් වැදගත් වෙනවා. අපි අද මේ සංචාරන සීමාන් ඉවත් කරද්දී අර දවස් 3කට පස්සේ අපි මාස ගාණක් රේවල හිටියා වගේ නුවරඑළිය ගිහිල්ලා 15 වෙනිදා නැත්නම් අවුරුදු කාලේ සැමරුවා වගේ අදින් පස්සේ හැසිරෙන්න ගියොත් මේක වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි අද ඉඳලා ඊළඟ සති 3-4 අපි තාමත්ම මේ බරාරුත් තත්ත්වය අවබෝධ කරගන්න ක්‍රියා කළොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ සති 3-4 රටේ ජනතාව අවබෝධ කරගන්න ඕනේ අසල්වැසි රටේ ජීවත් වෙන තත්ත්වය කොහොමද කියලා හිතාගෙන ඉතාමත් පරිස්සමෙන් ඔබ ජීවත් වෙන්න කියන එක තමයි අපි පැහැදිලි කරන්නේ. හොඳයි. බොහොම ස්තුතියි ජෙනරාල්තුමනි. අපේ සහෝදර මාධ්‍යවේදීන් පිරිස ඔබතුමාගේ ගෙදරට ඇවිල්ලා දැන් කැමරා මානගෙන ඉන්නවා. අපි ඔවුන්ටත් වෙලාව ඉඩ තියන්න ඕනේ. උදේ පාන්දරම සහ මුල්ම ඇමතුමට අපිට ප්‍රතිචාර දැක්වුවට යුද හමුදාපති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවින්ද්‍ර සියලම එතුමන්ට ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි. මොකද විශේෂයෙන්ම ඔබට ගැටලු කීපයක් තිබුණා. දැන් අද දවසේ එළියට යන්න පුළුවන්ද බැරිද? ඒ වගේම දැන් අද උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි වෙනත අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි හුදෙකලා කිරීම වලට ලක් කරන ප්‍රදේශ පිළිබඳව සටහනක් තිබෙනවා. ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වන
කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය නිවේදනය කර තිබෙනවා. හුදෙකලා කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ අපි සඳහන් කරන්නම්. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ වැවපාර මංචෝනා දෙසට 150 ග්‍රාම නිලධාරී වසම, ඊට පස්සේ චේවින් මිල්මාවත වෙලාපොඩිපාර කනකියම්මාන් කොවිලපාර වෙරළබඩ දෙසට මෙන්න මේ කියන ප්‍රදේශ 150 ග්‍රාම නිලධාරී වසම කිරංචිකුලම් මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඊළඟට කිරංචිකුලම් පොලිස් බල ප්‍රදේශයේම 150 B ග්‍රාම නිලධාරී වසමේ ලකේ මාවත විත්‍ය දෙසට ඊට පස්සේ තියෙනවා අප්පුහාමි මාවත වෙරළබඩ දෙසට. දැන් අපිට මෙහෙම කියද්දි සමහරවිට පැටලුණාට ප්‍රදේශය ඔබ දන්න ඇති හරියටම මොකක්ද මේ ප්‍රදේශ මේ ප්‍රදේශය කියන එක. ඊට පස්සේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා පොලිස් බල ප්‍රදේශයේ කින්නියාව 226 D ග්‍රාම නිලධාරී වසම, පෙරියා කින්නියා 225 B, ඊට පස්සේ කුට්ටි කරච්චි 226 E, ඊළඟට අහුතර නගරයේ 22 A, පෙරියතුම්මනේ 226, මල්ලින්තුරේ 225 C, රහුමානියා නගරයේ 225, ඊළඟට සිනියා කින්නියා 225 A ග්‍රාම නිලධාරී වසම, මන්චෝලි 225 D ග්‍රාම නිලධාරී වසම, කට්ටේරියාරු 225 B ග්‍රාම නිලධාරී වසම, කුංචනකර්ණි 225 G ග්‍රාම නිලධාරී වසම, ඊළඟට මුංචනේ 226 1 ග්‍රාම නිලධාරී වසම. ඊළඟට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ පහත සඳහන් ප්‍රදේශවලටත් හුදෙකලාභාවයට පත් කරනවා. ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයට අයිති හමන්ගල්ල 1554, නාරංගොඩ උතුර, නාරංගොඩ දකුණ, බටපොතැල්ල, මල්ගමුව, දොඩම්පොත්ත, නාරංගමුව, වත්තේගෙදර, කටුගම්පොළ, කවුඩුමුන්න, හමනාගොඩ, වෑත්තෑව, මුම්මානා 1564 ග්‍රාම නිලධාරී වසම, මාහරගම, පහළ මැද්දෙපොළ, ඉහළ මැද්දෙපොළ, කෝඳුරුවාවල, මාහින්ගමුව, සියඹලාවාන, බෝපිටිය, ඉහළ ලබ්බල, පහළ ලබ්බල, මත්තෙගම සහ වැල්ලෑව කියන ප්‍රදේශ ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයට අයිති. ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම පොලිස් බල ප්‍රදේශයට අයිති බියගම උතුර 280 ග්‍රාම නිලධාරී වසම හුදකලාභාවයට පත් කරනවා. ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල නැගෙනහිර 230 ග්‍රාම නිලධාරී වසම, උඩහවුපේ, නුගවෙල බටහිර, ඇන්දාන, මඩලගම ජනපදය මේ විදිහට හුදකලාභාවයට පත් කරනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ප්‍රදේශයේ, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ මානාපිටිය දකුණ, මානාපිටිය උතුර, ඊට පස්සේ ගබ්බෙල, මියනවිට බටහිර කියන ග්‍රාම නිලධාරී වසම් හුදකලාභාවයට පත් කරනවා. අද උදෑසන සිට මේ යුද හමුදාපතිවරයා නිකුත් කළ නිවේදනයයි අපි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. මේ පුවත ඔබට අද දවසේදී ඉස්සෙල්ලම අහන්න ලැබෙන්නේ උදේ පත්තරමේන්තුවෙන් ස්වාධීන රූපවාහිනියේ. ඒ නිසා මේ ටිකක් මේ ලැබුණු පණිවිඩය කාලය අරන් හරි කියවන්න වෙනවා. ඊට පස්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ එල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ බටුවන් හේන්න 25 D ග්‍රාම නිලධාරී වසමත්, වල් අඹගල 27 A ග්‍රාම නිලධාරී වසමත් හුදකලාභාවයට පත් කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව පොලිස් බල ප්‍රදේශයට අයිති උඩකෙහෙල්ලුල්ල ග්‍රාම නිලධාරී වසමේ කඩුපහර ගම්මානයේ හුදකලාභාවයට පත් කරනවා. ඊට පස්සේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය පොලිස් බල ප්‍රදේශයේ රයිගම්වත්ත ග්‍රාම නිලධාරී වසමේ රයිගම්වත්ත පහළ කොටස, එවැගේම මහයිංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම්පුර සහ මහයිංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම් ජනපදය කියන ප්‍රදේශ හුදකලාභාවයට පත් කරනවා. ඊට පස්සේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කිතුල්ගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශය හුදකලාභාවයට පත් කරනවා. ඊළඟට මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත පොලිස් බල ප්‍රදේශයේ වල්පොල E 334 B කියන කොටස සහ යටවත්ත ග්‍රාම නිලධාරී වසමේ අලවත්ත ගම හුදකලාභාවයට පත් කරනවා. ඊළඟට නුවරඑළිය දිස්ත්‍රික්කයට යනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ වෙන්චර් 320 L, ඉන්ඩස්ට්‍රි 319 L, ටිලරි 319 M, ඊට පස්සේ කාකස්වර්ඩ් 319 G, බොගවාන 319 N කියන වසම්. ඒ වගේම මේ සඳහන් කරන්නේ බොගවන්තලාව ප්‍රදේශයේ බොගවන්තලාව
පොලිස් බල ප්‍රදේශයේ ලොයිනෝන් 319 ඕ කොටියාගල 319 පී භගවන්තලාව 319 F පොලිස් බල ප්‍රදේශ ඒ වගේම හැටන් සමාවෙන කලින් කිව්වේ ග්‍රාමීණ නිලධාරී වසම් බොගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට අයිති හැටන් පොලිස් බල ප්‍රදේශයට අයිති ඇන්ෆීල්ඩ් ප්‍රදේශය 3191 කියන ප්‍රදේශය හුදකලාභාවයට පත් කරනවා. ඊළඟට හුදකලාභාවය ඉවත් කරන ප්‍රදේශ තියෙනවා. ඒ තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආන්දන්කුලම් වසමේ සුහදමාවත කවත්තිකුඩා වසමේ විජයරත්න මාවත හුදකලාභාවයෙන් ඉවත් කරනවා. ඊළඟට කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්බුවල වයඹ බෝම්බුවල නිරිත බෝම්බුවල උතුරු මැද බෝම්බුවල දකුණ මැද බෝම්බුවල ගිනිකුණ බෝම්බුවල වයඹ ඊට පස්සේ කටුකැලේ කියන ප්‍රදේශයේ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඊළඟට පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පින්වත්ත බටහිර සහ බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාමීණ නිලධාරී වසම් හුදකලාභාවයෙන් ඉවත් කරනවා. හුදකලාභාවයෙන් ඉවත් කරනවා. ඊට පස්සේ මඩකලපු දිස්ත්‍රික්කයේ මුන්නානේ උතුරු පොලිස් බල ප්‍රදේශයට අයිති තිස්ස වීරසිංහම් චතුරාස්ත්‍රය ඊට පස්සේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දණ්ඩාහින්න ඊට පස්සේ හඟුරංකිත රත්මැටි කියන ග්‍රාමීණ නිලධාරී වසම් හුදකලාභාවයෙන් ඉවත් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ පොලිස් බල ප්‍රදේශයේ තිස්ස වීරසිංහම් චතුරාස්ත්‍රය ප්‍රදේශය ඊට පස්සේ කිරිඳිවල ප්‍රදේශයේ කුට්ටිවල හුදකලාභාවයෙන් ඉවත් කරනවා. ඊළඟට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර පොලිස් බල ප්‍රදේශයේ සරුබිම ග්‍රාමීණ නිලධාරී වසමේ බටුවන් හේනගම ඊළඟට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයිති කුලියාපිටිය නගරය අසැද්දුම මීගහකොටුව දික්හැර දීගල්ල කබලෑව කිරින්දව අනුක්කනේ ඉහළ කළුගමුව වෙරළුගම තබ්බෝමුල්ල දණ්ඩගමුව බටහිර දණ්ඩගමුව නැගෙනහිර මඩ කුඹුරුල්ල ඉහර වීරඹුව ඊට පස්සේ පහළ වීරඹුව සහ කෝන්ගහ ගෙදර තුන්මෝදර කැටවල ගෙදර කියන මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ හුදකලාභාවයෙන් ඉවත් කරනවා. ඔය තමයි අද දවසේදී හුදකලාභාවයට ලක් කරන සහ හුදකලාභාවයෙන් ඉවත් කරන පොලිස් බල ප්‍රදේශ සහ ඒවායි තියෙන ගම්මාන ග්‍රාම්‍ය නිලධාරී වසම් පිළිබඳව සඳහන් කළේ ටග්ගල පුවත්පත්වල ප්‍රධාන සිරස්වල විමසමු. මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ සංචරණ නීති අද සිට දැඩි වෙයි. උදේ 4ට ඉවත් වුණා නෙවෙයි සංචරණ නීති අද සිට දැඩි වෙයි. චාමර අමරසූරිය වාර්තා කරන්නේ නීති කැඩුවොත් අත්අඩංගුවේ අද එළියට යා හැකේ හැඳුනුම්පතේ අවසන් අංක 13479ට පමණයි. නැතිනම් පාස්පෝර්ට් හෝ රියදුරු බලපතේ සඳහන් හැඳුනුම්පත් අංකය 90යි. එහෙමම කියද්දී ජේ.ටී.ද සිල්වා මෞබිම් පුවත්පතේ මුල් පිටුවේම වාර්තා කරනවා GMO එකෙන් වසංගත ප්‍රධානියාට චෝදනා වගකීම ඔහු බාරගත යුතුයි. හරියට කළා නම් තුන්වෙනි රැල්ලක් එන්නේ නැහැ. කොවිඩ් මර්ධන ව්‍යාපාරයක් ආරම්භ යුතුයි කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. ඔහු අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර කොවිඩ් පිළිබඳ නිවැරදි දත්ත හා සංඛ්‍යාලේඛන සෞඛ්‍ය බලධාරීන් සහ බුද්ධ්‍යංශ වෙත ලබා දුන්නා නම් පවතින කොවිඩ් රැල්ල සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ගැනීමේ හැකියාව පැවතුණු බව සංගමේ ලේකම් වෛද්‍ය ශ්‍රීනාල් ප්‍රනාන්දු මහත්මයා සඳහන් කර සිටිනවා. අද රට මුහුණ පා ඇති තත්ත්වය සම්බන්ධයෙන් වන වගකීම සම්පූර්ණයෙන්ම වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා බාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් චෝදනා කරනවා. එහෙම කියද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ චෝදනාවට ලක්වන වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහත්මිය කියනවා කොරෝනා රෝග ලක්ෂණ නැත්නම් එන්නත් ගහන්න එපා කියලා. මේ දිවයිනේ සමන් ගමගේ වාර්තා කරන ප්‍රධාන සිරස්තලය දින 6ට මරණ 140ක් මෙහෙම ගියොත් මේ මාසේ මරණ 600ක් වාර්තා වෙන්න පුළුවන් කියලත් ඔහු සඳහන් කරනවා. රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙස්වලම තබා ප්‍රතිකාර කිරීම අද සිට කියලා දෙවෙනි පුවත්පත කිව්වත් අපි ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගෙන් පැහැදිලි කරගත්තා මේ පිළිබඳව තීන්දුවය අද දවසේ ගැනීමට නියමිත බව. ඊළඟට ලංකාදීප පුවත්පතට යනවා ඉන්දීය එන්නත ගෙන්වීම පිට අයට දෙන්න යනවා කියලා සුජිත් හේවාජූලිගේ වාර්තා කර සිටින්නේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශ යොදවා හෝ මිලදී ගන්නා බව කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යතුමිය සඳහන් කරනවා කියලා අද ලංකාදීප පුවත්පත පවසද්දී ජමිලා හුසේන් වාර්තාවක් ගෙනෙනවා. ඒ වාර්තාව ඩේලි මිරර් පුවත්පතෙන් අපි උපුටා ගන්නේ Sri Lanka in discussion with over 15 private companies to urgently secure AstraZeneca vaccines. ජමිලා හුසේන් මේ වාර්තාවෙන් සඳහන් කරන්නේ despite earlier announcement that vaccines would arrive in 2 weeks, no such confirmation yet. මීට කලින් සති දෙකක් ඇතුළත
එන්නත ලැබීමට නිමිත බව සඳහන් වුණත් තවම ඒ ගැන තහවුරුවක් නැහැ. හරියට මෙන්නත ලැබෙනවද නැද්ද කියන එක පිළිබඳව සඳහනක් නැහැ. Some global companies have responded positively to Sri Lankans request කියලා සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ මේ ඉල්ලීම පිළිබඳව ගෝලීය සමාගම් කිහිපයක් සුබවාදී ප්‍රතිචාර දක්වලා තිබෙනවා. Sri Lanka will have to purchase the vaccine at a higher rate. වැඩි මිලට තමයි විලදී ගන්න වෙන්නේ මේ පෞද්ගලික අංශෙන්. මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ ඉන්දියාව මුහුණ දෙන අභියෝගයත් එක්ක. ඊට පස්සේ ඉන්දියාව තීරණය කරනවා ඇස්ට්‍රාසෙනිකා එන්නත අපනයනය කරන්නේ නැතුව තමන්ගේ රටේ අවශ්‍යතාවට පමණක් යොදවා ගන්න. ඒත් එක්කම තමයි මේ එන්නත් මිලදී ගැනීම පිළිබඳව සයින්නත ලබා ගැනීම පිළිබඳව ගැටලු මතුවෙන්නේ. එහෙම නැත්නම් ලංකාවේ ආණ්ඩුව කටයුතු කර තිබුණා අර ඩිලිවරි ෂෙඩියුල් එකකුත් තිබුණා. මේ එන්නත ලැබීමේ සැලැස්මක් හරියට තිබුණා. හැබැයි ඉන්දියාවේ තත්ත්වය බලපෑවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව රටවල් පෞද්ගලික ආයතන 15ක් සමග සාකච්ඡා කරලා තියෙන්නේ. කඩිනමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය ඉතිරි ප්‍රමාණය කියන්නේ ලක්ෂ 6ක ප්‍රමාණයක් තමයි දෙවන මාත්‍රාව ලබා දීම සඳහා තවදුරටත් අවශ්‍යව තිබෙන්නේ. ඒ ප්‍රමාණය ලබා ගැනීම සඳහා සාකච්ඡා පවතින බවයි අද ඩේලි මිරර් පුවත්පතත් සඳහන් කරන්නේ. ඩේලි මිරර් පුවත්පතේ ඡායාරූපයක් තියෙනවා. කතා කරන ඡායාරූපයක්. මේ ඡායාරූපය ක්‍රිෂාන්ත පතිරාජයි වාර්තා කර සිටින්නේ. ඔහුගේ කැමරා ඇසටයි අසු වෙන්නේ. නම් කරන්නේ ඩිටර්මිනේෂන්. මේ බලන්න මේ අධිෂ්ඨානය ගම්පහ නගරයේදී තමයි මේ දසුන කුෂාන් පතිරාජගේ ඇසට හසුවන්නේ. එසැන්ඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝපුවත් රජමැතිදුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතුරැකෙනා කියන කවිය නැවතවතාවක් මතුවෙනවා මතක් වෙනවා. මේ ඡායාරූපය දිහා බලන්න. මේ ඡායාරූපය මම විස්තර කරන්න ගියොත් මම ඡායාරූපයට වඩා අසාර්ථකයි කියලා එහෙම නැත්නම් කැමරා ඇසට වඩා මම අසාර්ථකයි කියලා පැහැදිලි වෙයි. ඒ නිසා මම විස්තර කරන්න යන්නේ වචනෙන් වචනේ. ඔබ මේ ඡායාරූපය දිහා බලන්න. මේ දරුවගේ කකුල් දෙකේ දාලා තියෙන පොලිතින් බෑග් එක සමහරට ඔන්ලයින් පන්තියක වෙන්න ඇති මේ ඉන්නේ. කොහොමුණත් මේ විදිය අධිෂ්ඨානයක් තිබුණොත් කනක රුවන් වැසි වස්සන තාලේ නුඹ සක්විති වෙනවා කියලා මේ දියණියට නියත විවරණ දෙයි ඔබත්. එහෙම සිද්ධ වුණේ මේ විදිය ගම් වතුරක් ඇති වුණේ එහෙම නැත්නම් මේ විදිය එසඩ මනාවත් වතුරෙන් වල නොහෙනා උගත මනා ශිල්පය වෙනුවෙන් මේ විදියට ගම් වතුර ගලද්දී පවා දරුවන් කැපවෙන්න සිද්ධ වුණේ අධිෂ්ඨානශීලීව කැපවෙන්න සිද්ධ වුණේ මේ වන විට රට තුල පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා. අයහපත් කාලගුණය 5කට මරු කැඳවයි නුවන් කොඩිකාර සහ උපාලි කරුණාරත්න වාර්තා කරන දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පුද්ගලයෝ 48300ක් පීඩාවට නිවාස 871කට හානි හංවැල්ලේ පවුල් 100ක් අවතැන් කියලා දිනමින පුවත්පත වාර්තා කරද්දී අර ඩේලි මිරර් පුවත්පතේ ඡායාරූපයත් අපි පුටාගත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්නේ. මේ ගම්පහ දිස්ත්‍රික්කය තමයි වැඩිපුරම පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් වෙන්නේ. අධික වැසි සුළං හමුවේ විපතටපත් 48000න් 36000ක්ම ගම්පහ අය. සාලි කුමාර ගුණසේකරයි වාර්තා කර සිටින්නේ. මරණ 4ක් දසදහසක් ආරක්ෂක ස්ථානවල කියලා වාර්තා කර සිටිනවා. ඒ අනුව අද සඳහන් කරනවා කෑගල්ල, රත්නපුර, කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර සහ මහනුවර කියන දිස්ත්‍රික්කවල පුද්ගලයන් මේ විදිහට පීඩාවට පත්වලා තිනවා. වැඩිපුරම පිරිසක් මේ විදිහට පීඩාවට පත් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කියලා සඳහන් කරනවා. ඊළඟට අපි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා මෙහෙම රෝග ලක්ෂණ නොමැති කොවිඩ් රෝගීන්ට අද සිට නිවසේ සිට ප්‍රතිකාර රජය තීරණය කරයි කියලා රෝගීන් නිවසේ තබා ගැනීමේ තීරණය ක්‍රියාවට නැංවීමේදී ගැටලු ඇති විය හැකි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය. අද පුවත්පත එහෙම කිව්වට ප්‍රධාන සිරස්තලින් උදේජී වේකනායක කියනවා අද සිට ආරම්භන බව කීවත් ආසාදිතයන් නිවසේම රැඳවීම තවත් කල්යයි ජනපති සමග අදත් සාකච්ඡා ගැටලු විසඳගෙන ක්‍රියාත්මක කරමු කියලා PHI සංගමය කියයි කියලා. කොමුණත් මේ කාරණේ පිළිබඳව අපි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගත්තා. අද තමයි ඒ පිළිබඳව තීරණයක් ගන්නේ. අද ලෝක විදුලි සංදේශ නියාමන දිනය. එහෙම කිව්වම මේ දැන් අපි කොච්චර තොරතුරු ලබා ගන්නවද මේ විදුලි සංදේශනයට පිණිසිදුවන්න. විදුලි සංදේශනය මෙතරම් තැනකට නොආවා නම් කොහොමද මේ තොරතුරු අපි දැනගන්නේ? අද වෙනකොට ලංකාවේ වාර්තා වෙන සමස්ත රෝගීන් සංඛ්‍යාවත් කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ වෙබ් අඩවියේ යාවත්කාලනය කරනවා. ඊයේ රෑ 11:08ට තමයි යෝන් යාවත්කාලනය කරන්නේ. ඒ අනුව 1,42,746ක් කොවිඩ් ආසාදිතයන් ලංකාවෙන් වාර්තා වෙනවා. මේ වෙනකොට රෝහල් හෝ
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 24424යි. ඒ වගේම ඊයේ දවසට අලුතින් 2275ක් වාර්තා වෙනවා. සුවවෙල ගෙදර ගියපු ප්‍රමාණය අර 1,40,746ක් වාර්තා වුණාට 1,18,322ක් සුවවෙල ගෙදර ගිහිල්ලා තියෙනවා. 962ක් මිය ගිහිල්ලා තියෙනවා. ලංකාවෙන් වාර්තා වෙන සමස්ත මරණ සංඛ්‍යාව 962යි. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ඉන්දියාවේ තත්ත්වය ඉතාමත්ම භයානකයි. අද අරුණ පුවත්පත කියනවා ඉන්දියාව වගේම තවත් ආසියානු රටවල් කිහිපයක් මේ අභියෝගය හමු ඉන්නවා. ඉන්දියාව මෙන්ම ලංකාවත් බරපතල අවදානමක. අද නයනතරංග ගමගේ වාර්තා කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්නහම් පවසන කාරණාවක්. ඔහු සඳහන් කරන අන්දමට ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව තමන්ගේ සංවිධානයේ විශාල අවධානයක්ම තිබෙනවා. හැබැයි ඒ හදිස්සි අවශ්‍යතාව තියෙන ඉන්දියාවට විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව කියන රටවල් වල මරණ සහ රෝහල්ගත කිරීම දිනෙන් දින වැඩිවීම සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියෙක් කියනවා. මේ අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ කාර්යභාරයත් දැඩිව විවේචනයට ලක් කරලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යභාරය විවේචනයට ලක් වෙනවා. අරුණ පුවත්පතම කියනවා කොවිෂීල්ඩ් නැතිනම් දෙවන මාත්‍රාවට ජොන්සන් හෝ ස්පුට්නික් ලබා දෙන්න සූදානම් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින බව ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරනවා. මේක පාට නම අමතක වුණා. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා කියන්නේ වරුණ පෙරමුණයි මේ වාර්තා කර සිටින්නේ. එතුමන් කියා සිටිනවා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය මාස 6ක් 8ක් අතර කාලය තුළ පවතිනවා. ඒ කාලයෙන් පසු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත හෝ ස්පුට්නික් ලයිට් කියන එන්නත ලබා දීමට කටයුතු කරන බව. හැබැයි මේ එහෙම කරන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගන්න බැරි වුණොත් විතරයි. දෙවන මාත්‍රාවට එංගලන්තයෙන් කොවිෂීල්ඩ් එන්නත ලක්ෂ 10ක් මිලියනයක් ලැබීමට ඉඩකඩ තියෙනවා කියලා නයනතරංග ගමගේ මේ වාර්තා කර සිටින්නේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහිලි රඹුක්වැල්ල මහත්මයා කරන ප්‍රකාශයක් සාකච්ඡා සාර්ථක මට්ටමේ තියෙනවා. එහෙම වුණොත් ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවනි මාත්‍රාව විදියට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් සැපීම සඳහා එක්සත් රාජධානියේ ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා. මේ වන විට රටවල් දෙක අතර පවතින සාකච්ඡා සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් තිබෙන බව සඳහන් කර සිටියා. එහෙමනොත් G2G එහෙම නැත්නම් රටවල් දෙකක් අතර ආණ්ඩු දෙකක් අතර සිදුවන ගිවිසුමක් මාර්ගයෙන් මේ ලබා ගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් කර සිටින්නේ. ඊට පස්සේ අපි යනවා මේ අද ජාතික පුවත්පත් අතර දිවෙන පුවත්පත් වාර්තා කරන කාරණා කීපයකට අවධානය යොමු කරන්න. ඉටුකම අරමුදලේ ගිණුම් විගණනයේ ජාතික විගණන කාර්යාලයට බහර දෙයි කියලා ජනාධිපති ට්විටර් සඳහනකින් සඳහන් කරයි කියලා චමින්ද සිල්වා වාර්තා කර සිටිනවා. ඉටුකම අරමුදලට මොකද වුනේ කියලා, කොරෝනා අරමුදලට උනේ කුමක්දයි ජනතාවට ඇත්ත හෙළි කළ යුතුයි කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඇහුවා. ඒකට උත්තර දෙනවා ඉටුකම අරමුදලේ ගිණුම් විගණනය ජාතික විගණන කාර්යාලයට බාර දීලා තියෙනවා. ඒ නිසා ඉතිරි ටික එතනින් බලා ගන්න පුළුවන්. රාජකාරියට එන විශේෂ දුම්රිය චමින්ද සිල්වා සහ ප්‍රදීප් සමරකෝන් වාර්තා කර සිටිනවා. රාජකාරියට එන අයට විශේෂ දුම්රිය, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා සඳහා යන අයට හැඳුනුම්පත් අදාළ නැහැ කියන කාරණාවත් තවදුරටත් තහවුරු කරනවා. ඊළඟට වාර්තා කරනවා මේ රෝහල්වලට පහසුකම් සැලසීමට සුදර්ශනී ධනවතුන්ගෙන් සහාය ඉල්ලයි කියලා ඔක්සිජන් ඊට පස්සේ ඇඳන් ලබා දෙන්න පුළුවන් උදව් කරන්න කියලා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලීමක් කරනවා කියලා අද දිවයින පුවත්පත කියනවා. ඊළඟට කොරෝනා අස්සේ රාජගිරිය සාදයක් පෙරේදරෑ ඉඳලා ඊයේ උදේ 11 විතර වෙනකම් මේක තිබිලා තියෙනවා. අත්අඩංගුවට අරගෙනත් තියෙනවා කිහිප දෙනෙක්. මේ අත්අඩංගුවට ගත්ත පිරිසත් සුළුපටු අය නෙවෙයි කියලායි සඳහන් කර සිටින්නේ. අත්අඩංගුවට ගත් එක්සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 5ක් තිබී අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස අතර වරෙන්තු දෙකකට අදාළව පොලිසියට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් ඇතුළු පිරිසක් ඉන්නවලු. ඊළඟට සම්බාහන මධ්‍යස්ථානයක දෙන්නෙක්, කාන්තාවන් දෙන්නෙක්, මෙහෙම පිරිසක් තමයි මේ අතරේ අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. කොරෝනා අස්සේ රාජගිරියේ සාදයක් 7ක් දැලේ සැකකරුවන් අතර කතුන් 2ක් කියලා අද දිවෙන පුවත්පත වාර්තා කර සිටිනවා. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් අතරේ සමහරවිට පහුගිය සතියන්තයේ පුවත්පත ඔබට මුද්‍රණය වෙලා අතට නොලැබුණු නිසා වෙන්නටත් පුළුවන්. සති අන්තයේ පුවත්පත්වල යන අන්දමේ සාකච්ඡාමය ලිපි පළ වෙනවා. අපි එකක් කලිනුත් උපුටා දැක්වුවා. තුන්වන රැල්ල පටන් ගත්තේ සිංහල අවුරුද්දේ අපේ අයගේ හැසිරීමෙන් කියලා යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා කරන ප්‍රකාශය. අද ඒ
උපුටා ගන්නවා මෙන්න මේ කාරණාව. විපක්ෂ බලවේග ජනමාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් අලුත් අවුරුදු කාලෙදී සීමා දැම්මේ නැහැ. ආණ්ඩුව ඒකේ වගකීම බාර ගන්න ඕනේ කියලා. විපක්ෂ බලවේග ජනමාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරනවා කියලා සමන් ප්‍රියංකර නම්මුණගේ ප්‍රශ්න කරද්දී ජෙනරාල් ශවින්ද්‍රසිල මහත්මයා දෙන උත්තරේ වාර්තා කරනවා අද මව්බිම් පුවත්පත. ඔය කියන විදිහට කවුරුවත් අපට ඔහොම දෙයක් ප්‍රකාශ කළා නැහැ. දැන් අපි දැක්කා අපට අලුත් කොරුණා ප්‍රභේදයක් හමුණා කියලා. අපිට අලුත් අවුරුද්දට කලින් කිව්වා කියලා විශේෂඥවරයෙකුත් කිව්වා. නමුත් එහෙම කතාවක් ගැන ජනාධිපතිතුමාවත් අපේ විශේෂ කාර්ය බලකායවත් දැනුවත් වෙලා හිටියේ නැහැ. විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා මීට සතියකට විතර කලින් කියා හිටියා මේ අලුත් ප්‍රභේදය පිළිබඳව අප්‍රේල් 8 වෙනිදා විතර වෙද්දි වාර්තා වුණා ඒක ගැන සෞඛ්‍ය බලධාරීන්ට කිව්වා කියලා. හැබැයි ජෙනරාල් ශවින්ද්‍රසිල මහත්මයා මේ සාකච්ඡාවෙන් පැහැදිලි කරනවා ජනාධිපතිතුමාටත් වත් එහෙම නැත්නම් කොවිඩ් කාර්යසාධක බලකායටවත් මේ තොරතුරු ආවේ නැහැ කියලා. එහෙම වුණා නම් තීරණ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. දැන් කොතනද ප්‍රශ්න වෙලා තියෙන්නේ කියන කාරණාව දැනෙනවා. ඊළඟට විපක්ෂ නායක හිටපු අගමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වගේ අයට දැනට තත්ත්වය ගැන අපෙන් අහනවා මිසක් කවුරුවත් අපි කරන දේ වැරදි මේ කරන ක්‍රමවේදය වැරදි කියලා අපිට කියලා නැහැ කියලාත් එතුමා සඳහන් කරනවා. ඊළඟට මහාචාර්ය නිලිකා මලවේගේ මහත්මියක කරන සාකච්ඡාවකුත් අද මව්බිම් පුවත්පත පළ කරනවා. ගුවන් නාවික ගමන් නතර කළත් ඉන්දියානු ප්‍රභේදය අනුතර පහව යන්නේ නැහැ. වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි ගණනක් රට තුල සිටීම භයානක තත්වයක්. ඒ නිසා තමයි ඔබට මට කියන්නේ ගෙදරටම වෙලා ඉන්න කියලා. වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි ගණනක් රට තුල ඉන්නවා. මහාචාර්ය නිලිකා මලගිරිය මහත්මිය සඳහන් කරන්නේ ඒ කාරණාව. දවසෙන් දෙකකින් කරන්න බෑ. හැබැයි එන්නත් කරන්නේ තමයි අවසානාත්මක විසඳුම බවට පත් වෙන්නේ. රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත වුවන්ගෙන් රෝගය පැතිරීම නරක තත්ත්වයක්. මුහුදු වෙරළකදී එහෙම නැත්නම් ලොකු ඉඩක් තියෙන එලිමහනකදී වාතය හරහා වෛරසය බෝ වෙන්නේ නැහැ. එහෙමයි කියලා ඒ තැන් වලට යන්නත් එපා. නිතරම අල්ලන තැන් හැර කාණු බිත්ති පිරිසිදු කිරීමෙන් පළක් නැහැ. පිරිසිදු කරන්න ඕනේ, විෂ බීජ හරණය කරන්න ඕනේ. නිතරම අපිට ස්පර්ශ කරන්න සිද්ධ වෙන තැන්. ඒ නැතුව හැමතැනම වෛරස් මර්ධනය කිරීම සඳහා කටයුතු කළා කියලා ඒකෙත් ප්‍රයෝජනයක් නැහැ කියලා සඳහන් කරනවා. ප්‍රභේද කිහිපයක් ඉතා භයානකයි. ඉන්දියානු ප්‍රභේදය දකුණු ආසියාවටම බලපානවා කියලා මේ සාකච්ඡාව අරුණි මල්ලවආරච්චි කරන්නේ මහාචාර්ය නිලිකා මලවේගේ මහත්මියත් එක්ක. ඒ අතරේ අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා කියනවා යොහන් බාසුර වාර්තා කරනවා ලංකාදීප පුවත්පතට වහන්න ඕන වෙලාවට වහනවා අරින්න ඕන වෙලාවට අරිනවා කොරෝනාවට බයේ හැංගී රට ඉදිරියට ගෙන යන්න බෑ. සෞඛ්‍ය උපදෙස් අනුව වහන්න ඕන වෙලාවට වහනවා අරින්න ඕන වෙලාවට අරිනවා කොරෝනාවට බයේ හැංගි රට ඉදිරියට ගෙන යන්න බෑ. මේ සතියේ විශේෂ පනත් කීපයක් පාර්ලිමේන්තුවට ගෙනෙනවා. අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා මේ බව කියා සිටින්නේ පාර්ලිමේන්තුවට ඉදිරියේදී එන පනත් කීපයක් පිළිබඳවත් මේ සඳහන් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ දින 10ක් තුළ ඇඳන් දසදහසක් ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මහා මාර්ග අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහත්මයා සහභාගී වෙච්ච අවස්ථාවේදී කියන්නේ කොරෝනාවට බය එහෙම වහගෙන ඉන්නත් බෑ. හැබැයි සෞඛ්‍ය උපදෙස් අනුව විධිමත් විදියට අවශ්‍ය අවස්ථාවේදී රට වහනවා අවශ්‍ය අවස්ථාවේදී රට අරිනවා කියලා. ඒ වගේම අද දිනමින පුවත්පතත් වාර්තා කරනවා ස්වාධීන රූපවාහිනී සේවයේ කොවිඩ් රෝගීන්ට ඇඳන් දසදහසක් ඉදිකීමේ කටයුතු සොයා බැලීමට නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පැමිණි අවස්ථාව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදත් රෝහණ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුධර්මන් රදලියගොඩ කියන මහත්තුරු වගේම ප්‍රවෘත්ති කළමනාකරු මංගල රදලියගොඩ මහත්මයාත් මේ ඡායාරූපය දැක ගන්න පුළුවන්. අද දිනමින පුවත්පතයි වාර්තා කර සිටින්නේ. ඒ අතර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්නන් සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දෙනවා කියලා. වෙළඳ ඇමති බන්දුල ජනපති කාර්යසාධක බලකායෙන් ඉල්ලයි සියලු දෙනාටම කොරෝනා එන්නත ලබා දෙන්න අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්නන්ට කියලා. ඔව් මොකද ඔවුන් සමහර වෙලාවට රෝග வாහකයන් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඔවුන්ටත් එන්නත ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා ආර්ථිකය හදාගන්න පුළුවන් වුණාට කොරෝනාවෙන් අහිමි වෙන ජීවිත බේරගන්න බෑ, ජීවිත හදාගන්න බෑ. ඒ නිසා වෛද්‍යවරුන් කියනවා නම් රටම වසා දමන්න. මෙහෙම කියන්නේ ආර්ථිකය හදාගන්න පුළුවන් වුණාට කොරෝනාවෙන් අහිමි වෙන ජීවිත හානි හදාගන්න බෑ කියලා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා. ඊට පස්සේ අපි යනවා මේ අද දිනමින පුවත්පත කියනවා සංචරණ සීමා පැනවීමෙන් අසරණ වූ අනුරපුරේ ගොවින්ගේ අස්වනු රජය මිලදී ගනී. අමිල ප්‍රභාත් වනසිංහ සහ අනුරාධපුර අතිරේක වාර්තාවකට සඳහන් කරන්නේ සංචරණ සීමා පැනවීමෙන් ගොවින් අසරණ භාවයට පත් වුණා. වෙලෙන්දන් අසරණ වුණා. පාරිභෝගිකයන් ඉතින් අපි කොහොමත් අසරණයි.
සංචරණ සීමා පැනවීමෙන් අසරණ වූ අනුරපුරේ ගොවින්ගේ අස්වනු රජය මිලදී ගැනීමට කටයුතු කළා කියලා සඳහන් කරද්දී අපි විරාමයට යන කලින් ඉතා ඉක්මනින්ම අරුණ පුවත්පතේ කතුවැකිය මතක් කරනවා ආයුර්වේද ඇඳන් 5000ක් හිස් ආසාදිතයන් ගෙවල්වල එහෙම තියෙද්දිත් රෝග ලක්ෂණ පෙන්눔 නොකරන උදවිය ඇයි මේ රට පුරා මේ ගෙවල්වල තියාගෙන ප්‍රතිකාර කරන්න කියලායි ආයුර්වේද ඇඳන් 5000ක් හිස් තියෙද්දිත් මේ තීරණ ගන්න ඇයි කියලායි කතුවරයා ප්‍රශ්න කරන්නේ. කළු කැලණි නදී ගලා යාවී නෙවෙයි දෙගොඩ තලා යාවී අන්තෝ ජටා බහිජටා ජටාය ජහිටා පජා කියලා කියනවනේ ඇතුළෙත් ගැට පිටත් ගැට ගැට ඇතුළෙත් ගැට එකක් කොරෝනා ගැටේ ඒ ගැටේ ලියා ගන්න බලද්දි දැන් ටවුටේ ගම්බිම් වනසමින් යනවා. ටවුටේ තමයි මේ සුලිකනාටුවේ නම. එතකොට මේ සුලිකනාටු වලට නම් දාද්දිත් එක එක කලාප වලට හිමි වෙනවා. ඒ වගේම ඇල්ෆබෙටිකල් ඕඩර් කියන ඉංග්‍රීසි අකාරාදී අනුව තමයි මේ නම් දාන්නේ සහ මේ දාන නම කිසිදු ජනවර්ගයකට හානියක් නොවෙන කිසිදු පිරිසකට හිත්‍රිදවීමක් ඇති නොවෙන නමක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මෙහෙම අපබ්‍රංශ නම් වැටෙන්නේ. ටවුටේ. දැන් ටවුටේ සුලිකුණාටුව තමයි ලංකාවට මෙතරම් හානි කළේ. ඒක 18 වෙනිදා විතර වෙද්දී ඉන්දියාව දිහාවට ගමන් කරයි කියලා කියන්නේ. ඉන්දියාවේ මේ තියෙන අරුබුද කරදර මැද්දේ මේ ටවුටෙත් ගියන් පස්සේ මොකකින් මොකක් වෙයිද? කළු නිල්වලා කැලණි ගංගා පිටාර ගලල රටේ ඇතිවෙච්ච තත්ත්වය අද වාර්තා කරනවා අරුණ පුවත්පත. ගාල්ලේ 4336ක් පීඩාවට යාංගල් මෝදල දුම්රිය පාරට පස් ටවුටේ ගම්බිම් වනසයි. ඊළඟට ලංකාදීප පුවත්පත ඡායාරූප වලින් මේක වාර්තා කරනවා ජීවිතය වතුරේ. ජීවිතයේ වතුර ගියපු හැටි බලන්න. මේකත් සමහරවට කොළු කාලෙට දඟ කාලෙට පැටිවියේදී මේක සතුට කාරණයක්. ගං වතුරේ ඔරුපදින කොල්ලු කුරුට්ටන් විතරක් නෙවෙයි කොහොමද රට ගං වතුරෙන් යට වෙලා තියෙන්නේ කියලා ගෝනින් ගත්ත ඡායාරූප බියගම යට වෙලා තියෙන්නේ මෙහිමයි. ඒ මැද්දෙත් මේ එන්නේ ගෑස් සිලින්ඩර. සමහර විට මේ ඔක්සිජන් සිලින්ඩරද දන්නෙත් නැහැ. ඔව් බොහෝ විට ඔක්සිජන් සිලින්ඩර වෙන්න පුළුවන්. කොළඹ මහනුවර නව මාර්ගය මෙන්න මෙහිමයි. එදා අද තිබුණේ ගං වතුරත් එක්ක සියඹලාපේ මෙහිමයි බියගම හන්දිය මේ විදියයි කොට්ටුන්න මෙහිමයි බණ්ඩාරවත්ත හන්දිය මෙහිමයි මල්වානේ මෙන්න මේ විදියයි බලන්න මේ ඡායාරූප අතරේ කඳුලයි සතුටයි දෙකම එක තැන තියෙනවා. කඳුලයි සතුටයි දෙකම එක තැන තියෙනවා. තන තන ගලලා ගේ දොර යට වෙලා තියෙන්නේ මෙහිමයි. අද ලංකාදීප තවදුරටත් වාර්තා කරන ඇල්පිටිය උඩුගම මානාන ප්‍රදේශයේ කොහොමද තිබුණේ ගණේමුල්ල ගම්පහ හිනිදුම නිවසක් යට වෙලා තියෙන හැටි ඊළඟට අගලවත්ත තේවතු ගම් වතුරට යට වෙලා තියෙන හැටි පාදුක් කාටිගල ඊට පස්සේ හිනිදුම කොහොමද ජලයෙන් යට වෙලා තියෙන්නේ පල්ලෙවල මාර්ගයක් මෙහෙමයි ජලයෙන් යට වෙලා තියෙන්නේ පාදුක්කේ මෙහෙමයි රට තොට ටවුටේ මෙහෙමයි වනසලා තියෙන්නේ. අද දිවෙන පුවත්පත මේ ගම් වතුරෙන් පසු නැගෙන දකුණේ අඳෝනා ගොනු කරනවා පුවතකට ලක්ෂ 20ක බඩු වතුරට හසු වුණා. හිනිදුම නුගේවෙල ඒජී අනුර මහත්තයා කියනවා කන්න වේලක් හොයාගන්න බෑ. හිනිදුම පතනේ රුක්මාල් ලියනගේ මහත්මයා ලොතරයි එක කූඩුවක් ගියා. නයනී මෙහෙම කියන්නේ දලු කඩන්නවත් බෑ සුරංග සම්පත් සිර විසඳුමක් ඕනේ. කල්වාරි ජාතික පොදුමේ බාරකරු රවී සෙනවිරත්න දේවගැතුමා කියනවා හානි වලට වන්දි දෙනවා කියලා තවලම ප්‍රාදේශීය ලේකම්තුමා කියනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය කොහොමද? කොළඹ දිස්ත්‍රික්කයේ අවතැන්නුවන් ප්‍රමාණය කොතරම්ද? ඔවුන්ට ලැබෙන සහන මොනවද කියලා අද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහත්මයා එනවා 7 වෙනි පැයට එතුමාගෙන් දැනගන්න පුළුවන්. ගම් වතුර ගේ යට වුණා, දලු කුණු වුණා, මෙහෙමයි දකුණෙන් නැගෙන අද වුණා. එහෙම කියද්දි ලක්ෂ 20ක් වතුර ගිහිල්ලා. අගලවත්තේ බේරගම පාරට වෙච්ච දෙයක්. අර අපේ අටපට්ට මේ වචනෙන් කියනවා නම් හපොයි වෙච්ච දෙයක්. ලක්ෂ 20ක් ගිහිල්ලා තියෙනවා. පාර හදලා සති දෙකයි පැති බැම්ම දැම්ම නම් මෙහෙම වෙන්නේ නැහැ. සභාපති කියයි. එතකොට ඒකත් අපිට දාන්න ඕනේ. අගලවත්තේ බේරගම පාරට වෙච්ච දෙයක්. සති දෙකයි මෙන්න හදන පාරවල් ප්‍රමිතිය කියලා තමයි හිතෙන්නේ. ඊට පස්සේ අපි යනවා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් අතරේ ඊට පස්සේ ක්‍රීඩා පුවත් වලට අවධානය යොමු කරනවා. නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව පිළිබඳව සඳහන් කරන මේ ක්‍රිකට් කියලා ටිකක් පැටළුවේ මේ ආයේ සිරස්සලේ කියද්දිත් හිතුවා මොකද දන්නවද? ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුවක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරති. ඒ අනුව ලයිස්තු ගත කෙරෙනු නව කොන්ත්‍රාත් ගිවිසුමේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන හිටපු නායක ඇන්චලෝ මැතිව්ස්, තිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් ඇතුළු පිරිසකගේ 50% පමණ වැටුප් කප්පාදුවක් සිදු වී ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම
ප්‍රතික්ෂේප කළ තිබෙනවා. කසුන් රණවීරයි වාර්තා කරන්නේ අද දිවෙන පුවත්පතට ඒ කාණ්ඩ යටතේ ධනංජය සිල්වාට සහ නිරෝෂන් දික්කල්ලට තමයි වැඩිපුරම කොන්ත්‍රාත් මුදල හිමි වෙන්නේ අවුරුද්දට ඇමරිකන් ඩොලර් ලක්ෂයක්. ඊට පස්සේ ඒ දෙක කුසල් පෙරේරා ඇන්ජලෝ මැතිවුස් ඩොලර් 80000යි ඊට පස්සේ කුසල් මෙන්ඩිස් තිමුත් කරුණාරත්න ඩොලර් 70000යි සුරංග ලක්මාල් දසුන් ශානක ඩොලර් 65000යි වනිදු හසරංග ලසිත් ඇඹුල්දෙනිය ඩොලර් 60000යි පැතුම් නිශ්ශංක ලහෙලු තිරිමාන්න ඩොලර් 55000යි දුෂ්මන්ත චමීර කසුන් රාජිත ඩොලර් 50000යි දිනේෂ් චන්දිමාල් ලක්ෂාන සඳකන් ඩොලර් 45000යි විශ්ව ප්‍රනාන්දු ඉසුරුදාන ඩොලර් 40000යි ඕෂධ ප්‍රනාන්දු රමේෂ් මෙන්ඩිස් ඩොලර් 35000යි ලහිරු කුමාර දංශක ගුණතිලක ඩොලර් 30000යි අශේන් බණ්ඩාර අකිල දනංජය ඩොලර් 25000යි. ගාල උඩට අදින්න එහෙම නෙවෙයි මේ ගණන් කිව්වේ මේ එක එක ක්‍රීඩකයන් තම තමන්ගේ හැකියාවන් මත ගොඩනගාගෙන තියෙන වටිනාකම. එතකොට ඒ විතරක් නෙමෙයි මේ ඩොලර් ලක්ෂයකට කොන්ත්‍රාත්තු අත්සන් කරනවා කියලා කියන්නේ ධනංජය සිල්වා සහ නිරෝෂන් දික්වලගෙන් රට බලාපොරොත්තු වෙන කාර්යභාරය වගකීම කෙතරම්ද. ඒ වගේම අනිත් ක්‍රීඩකයන්ටත් තමන් පහුගිය කාලේ ක්‍රීඩා කරපු ආකාරය ගැන නැවත වතාවක් හිතලා බලන්න එක තමයි මේ අලුත් පිළගණන් තීරණය කළ තියෙන්නේ. කොහොමදත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ අත්සන් කරන්න බෑ කියලා කියනවනේ. සමහරට මේ ගැන ඉදිරියේදී සාකච්ඡා තියෙයි. අපි කාටුන් බලමු. දිවයින පත්තරේ චමෝද් පද්මශ්‍රීගේ කාටුන් එකෙන් තෝරගන්නවා අද වැඩේ පටන් ගන්න ශ්‍රී සමයන් කාටුනිය. ටික දවසකට රට ලොක්ඩවුන් කිරීමෙන් කොවිඩ් මර්ධනය කළ හැකි කියලා සෞඛ්‍යංශ කියද්දිත් ඇයි නොකරන්නේ? මිනිස් ජීවිත ලොක්ඩවුන් වුණාට ආර්ථිකයේ ලොක්ඩවුන් කරලා බැහැලුනේ. ඒක ඇත්ත කියලා තේරුනේ දවස් 2-3 විතර වගේ මේ පහුගිය සතියන්තේ සංචරණ සීමා පනවල තිබ්බයින් පස්සේ. දැන් බලන්න අද උදේ වෙද්දි ගෙදර කොච්චර බඩු හිගයක් තියෙනවද? ඊට පස්සේ පර්ස් එකේ සල්ලි කීයක් තියෙනවද? ඒක තමයි ඉතින් සංචරණ සීමා. ඒ කියන්නේ ආර්ථිකයේ ලොක්ඩවුන් වෙන නිසා රට ලොක්ඩවුන් කරලා බෑ කියලා දැන්වත් ඉතින් අපිට හිතන්න වෙනවා. පංකජ රුවින්දගේ සරදමට යනවා ඉන්දියාවේ අය දේව පිළිම ගංගාවලට දානවලු සර්. අපි නම් දැන් මේ මුට්ටිනේ බා. මුට්ටි දාපු කතාව කිව්වම උදය විමලසිරි එදා මෙදා සහ අද මතක් කරලා දෙනවා දිවෙන පුවත්පත යන කාටුන් එක. එදා කොරෝනා වෛරස් එක පොඩියට පටන් ගත්ත කාලේ පොඩියට තිබුණා. එතකොට අපි පැණියෙන් තල්ලු කරන්න බැලුවා. ඊට පස්සේ බැලුවා මුට්ටියෙන් තල්ලු කරන්න පුළුවන්ද කියලා. හැබැයි මුට්ටියෙන් තල්ලු කරන්න බලද්දිත් අර කොරෝනා වෛරස් එක ඊට වඩා ලොකු වෙලා දැන් තල්ලු කරගන්නත් බොහොම අමාරුයි. වෙර දාගෙන කොණ්ඩේ කඩාගෙන අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය බලනවා එන්නතෙන් තල්ලු කරන්න පුළුවන් වේද කියලා. හැබැයි අර එදා පැණියෙන් තල්ලු කරන්න බලපු වෙලාවෙත් තිබුණට වඩා දැන් එන්නතේ අභියෝගය විශාල වෙලයි කියලයි ඔව් උදේ විමලසිරිට පේන්නේ. අද ජාතක පුවත්පත් වාර්තා කළා පසුගිය සතියන්තේ වාර්තා වුණු කාරණාවක් තමයි ඒ තමයි නීතිපතිතුමා දප්පුලද ලිවීරා මහත්මයා විශ්‍රාම ගැනීමට නියමිතයි 25 වෙනිදා වයස අවුරුදු 60 සම්පූර්ණ වෙන නිසා තානාපතිකමක් දුන්නා. ඒකත් එපා කියලා කිව්වා කියලා පහුගිය සතිවල අපි වාර්තා කළා. මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා CID එකට කියලා තිබුණා මේ නීතිපතිතුමා කියන කාරණාව සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්න කියලා. ඒ කියන්නේ එතුමා කියනවනේ මම පෙන්ෂන් යන්න කලින් අධිචෝදනා ගුණ කරන්න බෑ කියලා. මේක හසන්තට පේන්නේ මෙහෙමයි. හසන්තට පේන්නේ රථවාහන අංගනේ ඕන්නම් පොලිස් අශ්වයෝ හිටියා. ඊට පස්සේ සුපිරි සුඛෝපභෝගී වාහන තිබුණා. හරිද? ඊළඟට ඕන්නම් හෙලිකොප්ටරුත් තිබුණා. යන්න ඕනකමක් තිබුණා නම් යන්න ඕන තැනට යන්න අධිවේගී වාහන ඕන තරම් තියෙද්දි නීතිපතිතුමා ඉබ්බගේ පිටේ පාස්කු රිපෝට් එකත් කිහිල්ල ගහගෙන ආවා කියලා තමයි හසන්තට හිතෙන්නේ. හසන්තට මෙහෙම හිතෙනවා. ඒ කියන්නේ දැන් එතුමා කියනවානේ මේ මම පෙන්ෂන් යන්න කලින් මේක ඉවර කරගන්න බෑ කියලා. එහෙම නැත්නම් මේ අධිචෝදනා ගුණ කරන්න බෑ කියලා. හැබැයි එතුමා මේ සේවා දිගුවක් එක්ස්ටෙන්ෂන් එකක් ඉල්ලපු වගේ පත්‍ර වාර්තා කරන්නේ. ඒ වුණාට හසන්ත දින කාටුන් එකෙන් නම් කියන්නේ සුපිරි වාහන වලින් ගිහිල්ලා යන්න ඕන තැනට යන්න පුළුවන්කම තියෙද්දිත් ඉබ්බගේ පිටේ තමයි කිහිල්ලේ වාර්තාව ගහගෙන එතුමා ගියේ කියලා. රංජුඩ ළමයා කියනවා නිසිලස රාජකාරිය කළ වැරැද්දට ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ විරුවා ලලිත් අඹන්පොළ විගණන නිලධාරී මියගිය පුවත දුටු කල සිතුනේ මෙහෙමයි.
ලලිත් අඹන්පොළ මහත්මයා මිය ගියා ගිය සතියේදී මේ කොරෝනා අස්සේ ඒ පුවතට ලැබුණු ඉඩකඩ මඩි. හැබැයි රංචගොඩ ළමයා මතක් කරනවා මරබියගෙන එමින් පොදු මහ ජනයාට අනසක පතුරන පාතාලයේ මැරයන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලන පුස්සෝ වින්දිතයන්ට වෙන අවැඩට මීක් නැත. වින්දිතයන්ට වෙන අවැඩට මීක් නැත. NGO ඕන තරම් තියෙනවා පාතාලයන්ට එහෙම නැත්නම් කුඩුකාරයන්ට ඒ අය වෙනුවෙන් සද්ද කරන්න ඕන තරම් NGO තියෙනවා. ඕන තරම් පිරිස ඉස්සරහට එනවා. හැබැයි මේ විදිහට ඇත්තටම පාතාලය සහ මද්‍රව ජාවාරම්කරුවන් නිසා වින්දිතයන් බවට පත් වෙන අය ගැන කවුද කතා කරන්නේ? සුවාරිස් දාස අපුවලන් නිර්මාණය කරන්නේ ලංකාදීප පුවත්පතට. මට හොඳ තනතුරක් ලැබුණ සුවාරිස් නීතිපතිතුමා කියන්නේ විශ්‍රාම යන්න කලින් ඕකේ වැඩ ඉවර කරගන්න පුළුවන්ද සර්? විශ්‍රාම යන්න කලින් ඕකේ වැඩ ඉවර කරගන්න පුළුවන්ද සර්? සුවාරිස් අහන්නේ. MD විරත්නගේ මරිසිපාල පොකට් කාටුනේ මව්බිම් පුවත්පතෙන් තෝරගන්නවා. ඒ ගමන ගම් වතුරත් ආවා. සුනාමියක් විතරයි අඩු. සුනාමියක් විතරයි අඩු. දැන් MDට පේන තවත් කාරණාවක් තමයි වහිනවනේ. ටවුටු වහිනවනේ. ටවුටු වැස්සගෙනවනේ. ඒ වැස්ස විදියට වැටෙන්නේ වැහි බිඳු නෙවෙයි, වැහි පොද නෙවෙයි, කොරෝනා වෛරස් තමයි මේ වහින්නේ. කොරෝනා වෛරස් වැස්සෙන් යට වේද MDලගේ අපේ ගෙවල්. ඊළඟට අපි යනවා අංජනගේ කාටුන් එක දිනමිනි පුවත්පතෙන් තෝරගන්නවා. මාස්ක් නැති අය කුදලගෙන යන්නලු. සමාවෙන්න. මාස්ක් නැති අය මීට පස්සේ කුදලගෙන යන්න බැරිලු. පොලිසියට බැරි වුණාට කොරෝනාට පුළුවන්නේ. පොලිසිය ඒ වැඩේ නතර කළාට කොරෝනාව ඒ වැඩේ කරයි. පොලිසිය මීට පස්සේ මාස්ක් දාන අය, මුහුණු ආවරණ දාන අය ಕುದලගෙන නොගියොත් කොරෝනාව ඒ වැඩේ කරයි. ඒ නිසා ඔබට සහ මට ලොකු වගකීමක් තියෙනවා. අද දවසේ 1 3 5 7 9 කියන ඉලක්කම් වලින් ඔබේ හැඳුනුම්පත ඉවර වෙනවා නම්, හැඳුනුම්පත් අංකය ඉවර වෙනවා නම් ඔබට පමණයි අද එළියට යන්න පුළුවන් වෙන්නේ. රාජකාරියට ඔබට කැඳවීමක් කරලා තියෙනවා නම් ඒත් ඔබට යන්න අවසරය තියෙනවා. හැබැයි නීති රීති නෙවෙයි, මේ පුද්ගල පාලිත විනය නෙවෙයි වැදගත් වෙන්නේ, ස්වයං පාලිත විනය. අපි මේ අනුතුර හඳුනගෙන ගෙදරට වෙලා ඉදීමු. ඔබට නිරෝගීමත් දවසක්. ආයුබෝවන්.